වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය මොහාන් පෙරේරා, ප්‍රකාශය ටීඩී.කේ ජයන්ත. චීන විදේශ ඇමති අද දිවයිනට. ඉදිරි වසර 3 තුළ ජනතා පොරොන්දු ඉටු කිරීමට ජනපති සූදානම්. දකුණු කොරියානු ව්‍යවසායකයන් වෙනුවෙන් මෙරට විශේෂ ආයෝජන කලාපයක්. ඉකුත් වසරේ සංචරණ සීමා පනවා තිබීදීත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 49,000කට වැඩි ආදායමක්. සියක් නගර සංවර්ධන ව්‍යාපෘති ඉදිකිරීම අවසන් කළ ව්‍යාපෘති දෙකක් අද ජනතා අයිතියට. ගෑස් අනතුරු වලට ලක්වුවන්ට වන්දි. රාජ්‍ය සේවකයන්ට පමණක් නොව ගමේ සාමාන්‍ය ජනතාවටද මුදල් ඇමතිගේ සහන පැකේජයෙන් ප්‍රතිලාභ. සිනමාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් නොමිලේ චිත්‍රපට පෙළක් තරංගනී ශාලාවේදී. ඉන්දු චීන ආරක්ෂක ප්‍රධානීන් 14 වෙනි වතාවටත් හමුවීමේ සූදානමක්. සිම්බාබ්වේ සමග ඉදිරි තරගාවලියේදී නවකින් කීප දෙනෙකුට අවස්ථාව. සිම්බාබ්වේ පිළ අද රාත්‍රියේ දිවෙනට. චීන විදේශ කටයුතු අමාත්‍ය වෑන් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද දිවෙන්ට පැමිණේ. දෙරට අතර රාජතාන්ත්‍රික සමන්තාවල 65 වන සංවත්සරයේ සැමරීම මීට සමගාමීව සිදු කෙරේ. චීන විදේශ ඇමතිවරයා ආයෝජන යෝජනා රැසක්ද ඉදිරිපත් කරනු ඇත. මහා පරිමාණ චීන ආයෝජන රැසක් මේ සමග රටට ලැබෙන බව චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කෝණ මහතා පවසයි. රටක ඉදිරි ගමන වෙනුවෙන් මැති ඇමතිවරු මන්ත්‍රීවරු සියලු දෙනා එකට එක්ව කණ්ඩායමක් ලෙස වැඩ කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. පසුබෑම්වලදීද කණ්ඩායමක් ලෙස මුහුණ දීම සාමූහික වගකීමකි. එසේ නොකර අඩුපාඩුකම් පිළිබඳව පමණක් විවේචනය කරන්නේ නම් ඒ අදාළ පුද්ගලයාගේ අකාර්යක්ෂමතාව බව එතුමා කියා සිටී. කොවිඩ් හේතුවෙන් අහිමි වූ වසර 2 පිළිබඳව නොසිතා තමා පුරුදු වගකීම් ඉදිරි තෙවසර තුළ ඉටු කිරීමට කැපවන බවද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. සෑම මන්ත්‍රීවරයෙක්ම කැබිනට් අමාත්‍ය ධුරයක් බලාපොරොත්තුවෙන් සිටී. ඒත් ව්‍යවස්ථානුකූලව දිය හැක්කේ ඇමති ධුර 30ක් පමණි. ජනතාව වෙනුවෙන් ගන්නා තීරණවලදී සහාය වීම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ යුතුකමකි. ජනතාව වෙනුවෙන් ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති කිරීමට ඉදිරියේදී තමා රාජ්‍ය ආයතනවලට පෞද්ගලික පැමිණෙන බවද එතුමා සඳහන් කළේය. ගම සමග පිළිසඳර වැඩසටහන යාලි ආරම්භ කෙරේ. මොනරාගල සියම්බලාණ්ඩුව මහාවිද්‍යාලයේ ජාතික පාසලක් ලෙස සිසු අයිතිපත් කිරීම වෙනුවෙන් පැවති උත්සවයේදී එතුමා මේ බව කීවේය. ජනාධිපතිතුමා එහිදී කළ කතාව මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනතුරුව ස්වදේශීය සේවය හා සියලුම ප්‍රාදේශීය සේවාවසේ ප්‍රචාරය කෙරේ. දකුණු කොරියානු ව්‍යවසායකින්ට ශ්‍රී ලංකාවේ විශේෂ ආයෝජන කලාපයක් පිහිටවීම වැදගත් බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙන්වා දෙයි. මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ එවැනි ආයෝජන කලාපයක් පැවතුණි. ඒ නැවතත් පණ ගැනීම සුදුසු බව ඇමතිවරයා කොරියානු විදේශ අමාත්‍ය යුන් ජොන් මහතා සමග පැවති සාකච්ඡාවේදී අවධාරණය කළේය. කොරියානු ජනරජයේ එක්සිම් බැංකුවෙන් සහ කොයිකා ආයතනයෙන් පුළුල් සංවර්ධන ආධාර ලබා ගැනීමටද පීරිස් මහතා සාකච්ඡා කළේය. ඒ සඳහා කොරියාවේ විදේශ ඇමතිගෙන් ධනාත්මක ප්‍රතිචාරයක් ලැබුණි. ඉකුත් වසරේ සංචරණ සීමා පනවා තිබියදී පවා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 49,490ක ආදායමක් රැස් කරගෙන ඇතැයි දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් WC බණ්ඩාර මහතා පවසයි. එම ආදායම 2020 වසරට සාපේක්ෂව රුපියල් කෝටි 7,500ක වැඩිවීමකි. වැඩිම දායකත්වයක් ලැබී ඇත්තේ ආදායම් බදු වලිනි. ඒ රුපියල් කෝටි 26,000කට ආසන්නය. වැඩ බදු මගින් රුපියල් කෝටි 19,000ක් ලැබී ඇත. වැඩිම බදු ආදායමක් ලබාගෙන ඇත්තේ මේ වසරේදී බව අපේක්ෂා කෙරේ. ඒ රුපියල් බිලියන 1,067 ඉක්මවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කරයි. ඉදිරි සතියේදී පාසල් කේන්ද්‍රීයව සිදු කරන එන්නත් වැඩසටහන පිළිබඳව දෙමාපියන් හා දරුවන් දැනුවත් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂණාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. දරුවෝ අධ්‍යාපන කටයුතු මෙන්ම විශේෂ සමගාමී බාහිර ක්‍රියාකාරකම් වල යෙදෙති. එවැනි ක්‍රියාවල යෙදිය හැක්කේ නිසි සෞඛ්‍ය තත්ත්වයක් පැවතියොත් පමණි. ඒ පිළිබඳව පැහැදිලි කරන හේමන්ත හේරත් මහතා.
පාසල් දරුවෝ පාසලට යවන්නේ පාසල් පන්ති කාමරේ ඉගෙන ගන්න පමණක් නෙවෙයි. ඔය විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ක්‍රමානුකූලව වුන් යා යුතුයි. අනිවාර්යයෙන්ම ඒක ලැබෙන්නේ සෞඛ්‍ය පුරුදු වලට යටත්ව. ඒ කියන්නේ සෞඛ්‍ය පුරුදු අපි කියන්නේ ඒක අඩාල වන පරිදි මේවා කරන එක කොහෙත්ම අපි අනුමත කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා තෝරාගත් විෂය බාහිර ක්‍රියාකාරකම් වලට ක්‍රමානුකූලව වුන් යා යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන නිදහස අපි ලබා දෙනවා. නමුත් ඒ කටයුත්ත කිරීමේදී සියලුම සෞඛ්‍ය මාර්ගෝපදේශ හැකියපමණ අනුගමනය කරමින් දරුවන් අතර හෝ දරුවන්ගෙන් ගෙවල් වලට ගෙවල් වලින් දරුවන්ට රෝගේ බෝ වෙන්න තියෙන ඉඩකඩ අවම වෙන ලෙස කටයුතු කිරීමයි වැදගත් වන්නේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් සෑම ඩොලරයකටම දැන් මහජන බැංකුවෙන් අමතර රුපියල් 10ක්. One minute with Gotabaya. අද හුඟක් වෙලාවට මම ඇහුවම කියනවා ඒක රාජ්‍ය අමාත්‍යවරයාගේ වැඩක් කියලා. රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ඇහුවම කියනවා ඒක ඇමතිවරයා කැබිනට් ඇමතිවරයාගේ වැඩක් කියලා. සමහර වෙලාවට ඇහුවම කියනවා ඒක පළාත් සභාවට කියලා. සමහර නිලධාරීන්ගෙන් ඇහුවම කියනවා මේ නීති හන්ද ඒක කරන්න බෑයි කියලා. නමුත් අපි එකට එකතු වෙලා මට රාජ්‍ය අමාත්‍යවරයෙක් අස් කරන්න උනා. රාජ්‍ය අමාත්‍යවරයෙක් කියලා ගිහින් කියනවා නම් මේ ආණ්ඩුව වැරදි කියලා එයා කියන්නේ එයත් වැරදි කියන එක. හැම മന്ത്രിවරයෙක්ම හැම රාජ්‍ය අමාත්‍යවරයෙක්ම හැම ඇමතිවරයෙක්ම සාමූහිකව ආණ්ඩුව කෙරෙහි වග කියන්නට ඕන. ඔහුම කියනවා නම් වැරදි කියලා ඒ කියන්නේ ඔහුගේ වැඩේ කරන්නේ නැහැ. වැඩ කරන්නට පුළුවන්. මම හමුදා නිලධාරියෙක් වශයෙන් ලේකම්වරයෙක් වශයෙන් වැඩ කරලා පෙන්නලා තියෙනවා. මොකද අපි සාමූහිකව වැඩ කරපු නිසා. තමයි තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ ඔහුගේ අකාර්යක්ෂමතාවයයි. ඇඟ බේර ගන්න තවත් එක්කෙනෙකුට චෝදනා කරනවා. ඒක කරන්න එපා. සාමූහිකව රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් මහ ජනතාව වෙනුවෙන් තමන්ට ලබා දුන්නු වගකීම ඉටු කරන්න. මම ඒකට බැඳිලා ඉන්නවා. වසංගත තත්ත්වයක් පැවතියත් රට ගොඩනැංවීමේ ක්‍රියාවලිය මේ වසරේ සිට ආරම්භ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා පවසයි. ඉකුද්දා මුදල් ඇමතිවරයා දුන් සහන පැකේජයෙන් රාජ්‍ය සේවකයාට පමණක් නොව ගමේ ජනතාවටද ප්‍රතිලාභ හිමි වන බව ඔහු පෙන්වා දෙයි. වරායේ සිරවී තිබූ භාණ්ඩද නිදහස් කරමින් පවතී. විපක්ෂ සමවිතම රජයේ වැඩපිළිවෙල විවේචනය කරමින් ජනතාව නොමග යැවීමට උත්සාහ කරයි. සමස්ත ලෝකෙම වෙලාගත් වසංගතයක් පැවතුනත් රජයේ සංවර්ධන කටයුතු අතහැර නැතයි ඔහු කීවේය. ඒ නිසා අපිට හොඳ මුදල් අමාත්‍යවරයෙක් ඉන්නවා. අද බැසිල් රාජපක්ෂ මේක හොඳින් කළමනාකරණය කළා විශාල සහන රාශියක් රාජ්‍ය ශාස්ත්‍රයේ විතරක් නෙමෙයි ගමේ ඉන්න අහිංසක දුප්පත් ජනතාවට පවා විශාල සහන රාශියක් දීලා තියෙනවා. අපි පැහැදිලිව කියනවා මේ විපක්ෂයේ මොන දේ කිව්වත් අපි අනිවාර්යයෙන්ම මේ අවුරුදු ඇතුළත රට ගොඩ රැඟීම පටන් ගන්නවා කියන එක අපි පැහැදිලිව මතක් කරන්න කැමතියි. රටේ ආර්ථික වශයෙන් ගැටලු පැවතියත් ආබාධිත රණවිරුවන් වෙනුවෙන්ද සුවිශේෂී වැඩසටහන් රජය ක්‍රියාත්මක කර තිබේ. රුපියල් 5000 දීමනාව ඔවුන්ටද ලබා දීම පිළිබඳව රණවිරුවෝ ප්‍රසාදය පළ කරති. කිසිම අවස්ථාවක විශ්‍රාමයට උපට ආබාධිත රාමනුරුවන්ටත් මෙහෙම ගෙවන්න කියලා කවදාවත් කිව්වේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාටත් රජයටත් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම 30 වසරක යුද්ධය නිමා කරු මේ ආබාධිත රණවිරුවන්ව මේ වෙලාවේ මතක් වෙච්ච එක ගැන රණවිරු වෙනුවෙන් මේ ලබා දෙන රුපියල් 5000 අපි ඉතා අගය කොට සලකනවා. ජනාධිපතිතුමාට රජයේ වෙනුවෙන් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා මේ රුපියල් 5000 ලබා දීම සම්බන්ධව. ජනාධිපතිතුමා විසින් රුපියල් 5000ක් දෙනවා කියලා අපට දැනුම් දුන්නා. අපි ගොඩාක්ම ස්තුතිවන්ත වෙනවා. අපේ අතිගරු ජනාධිපතිතුමා සහ මුදල් ඇමතිතුමා විසින් රුපියල් 5000ක දීමනාවක් මේ අවස්ථාවේ ලබා දීලා තියෙනවා. අපි නොහිතපු වෙලාවක මේ වගේ දීමනාවක් දීපුව ගැන මම ස්තුතිවන්ත වෙනවා. මෙරට කතානාද සිනමාවට වසර 75ක් සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට වසර 50ක් පිරීම නිමිත්තෙන් සැමරුම් උළෙලක් ලබන 21 වෙනිදා චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වේ. මෙරට මුල්ම කතානාද චිත්‍රපටය වූයේ කඩවුණු පොරොන්දුවයි. ඒ 1947 ජනවාරි 21 වෙනිදා කොළඹ කිංස්ටන් සිනමා ශාලාවේදී තිරගත කෙරුණි. 75 වන සංවත්සරයේ වෙනුවෙන් වැඩසටහන රසක් ක්‍රියාත්මක බව චිත්‍රපට සංස්ථාවේ සාමාන්‍ය අධිකාරී රවි ප්‍රසාද් පවසයි. අනිද්දා සිට 16 වෙනිදාත් එක් තරංගනී සිනමා ශාලාවේදී චිත්‍රපට උළෙලකි.
මෙරට සිනමාවේ නවසන්ධි ස්ථානයක් සනිටුහන් කළ චිත්‍රපට 7ක් මෙහිදී ප්‍රදර්ශනය කෙරේ. ඒ රසිකයන්ට නොමිලේ පැවැත්වෙන අතර චිත්‍රපට ප්‍රදර්ශනය සෑම දිනකම පස්වරු 5 සිට ආරම්භයි. ලබන 10 වෙනිදා ගොළු හදවත, 11 වෙනිදා විරාගය, 12 වෙනිදා වල්මත්තුවෝ, 13 වෙනිදා සිකුරුලියා, 14 වෙනිදා ගැහැණු ළමයි, 15 වෙනිදා සුදිලාගේ කතාව සහ 16 වෙනිදා බඹරු ඇවි චිත්‍රපට ප්‍රදර්ශනය කෙරේ. බේරුවල දීවරවායන් මසුම්මරීමට මුහුදු ගොස් තිබූ බහුදින දීවර යාත්‍රාවක් මාලදීවෙන් මුහුදු සීමාවේදී අනතුරට ලක් වී තිබේ. යාත්‍රාව පෙරළී ගොස් ඇති අතර ඒ මත නැගී දීවරයන් ආධාරී කෑ ගසා තිබේ. ඒ අසලින් ගින්දන ප්‍රවාහන නෞකාවක් ඔවුන් බේරාගෙන ඇත. එක් දීවරයෙකු අතුරුදන් වී තිබේ. මෙය පාගර ප්‍රදේශයේ දීවර යාත්‍රාවක් බව වෙරළ ආරක්ෂක බලකාය සඳහන් කරයි. මීළඟට ප්‍රමුඛ පුවත. ඔබේ ආදරණීයයන් පිටරට සිට වන විදේශ මුදල් සඳහා සෑම ඩොලරයකටම දැන් මහජන බැංකුවෙන් අමතර රුපියල් 10ක්. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ගෑස් අනතුරුවලට ලක් වූවන්ට වන්දි ලබා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි. ගෑස් අනතුරුවලදී සිදු අලාභයන් පිළිබඳව තක්සේරුවක්ද සිදු කෙරේ. සතියක් තුළ ගෑස් නිකුත් කිරීම යථා තත්ත්වයට පත් වනු ඇතැයිද ඔහු කියා සිටී. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්වියාව. ශක්තිය හඬ අවධානය පිණිසයි. පොල් පර්යේෂණ ආයතනයේ නම අවභාවිත කරමින් ප්‍රමිතියෙන් තොර ව්‍යාජ පොල් පැළ දිවෙන පුරා විකිණීමේ ජාවාරමක් හෙළිවී ඇතැයි එම ආයතනයේ සභාපති වෛද්‍ය සාරංග අලහපෙරුම් මහතා පවසයි. මේ නිසා පොල් පර්යේෂණ ආයතනයේ ලියාපදිංචි ස්ථානවලින් පමණක් සහතික කර ඇති පොල් පැළ ලබා ගන්නා ලෙස ඔහු ඉල්ලීමක් කරයි. ව්‍යාජ පොල් පැළයයි සැක මතුවහොත් 1928 දුරකථන අංකයට දැනුම් දිය හැකිය. හොඳ පොල් පැළ පොල් වගා කිරීමේ මණ්ඩලයේ පොල් පැළ තවන් මගින් පොල් පර්යේෂණ ආයතනයේ තවන් සහ පොල් පර්යේෂණ ආයතනයේ ලියාපදිංචි වී සිටින තවන්කරුවන්ගෙන් පමණක් මිලදී ගත හැකිය. පොල් පැළයක මිල රුපියල් 250කි. දෙමුහුන් පැළයක් රුපියල් 425කි. ලෝක ප්‍රවෘත්ති. තම රටේ ජනතාවට සහන ලබා දීම සඳහා බලශක්ති පිරිවැය 15%කින් අඩු කිරීමට කෙන්යානු රජය තීරණය කළේය. රටේ ඉහළ ජීවන වියදම පාලනයට මේ පිටිවහලක් වනු ඇතැයි ජනාධිපති උහුරු කෙන්යාටා මහතා පවසයි. මෙම සහනය වසර පුරාම ලබා දීමට තීරණය කර ඇත. මෙමගින් ජීවන වියදම අඩු කිරීම, ව්‍යාපාර කිරීමේ පිරිවැය අඩු කිරීම, ජීවනෝපාය සහ ආර්ථික වර්ධනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. ඉරටේ ආර්ථික ක්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා මේ වසරේ 4.5% ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරයි. ඉන්දියාව සහ චීනය අතර තවත් සාකච්ඡාවටයක් ලබන 12 වෙනිදා පැවැත්තේ. එරට ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙසේ හමුවන්නේ 14 වෙනි වතාවටයි. අවසන් වට දෙපාර්ශ්වය අතර සාකච්ඡාවක් පැවැත්වුවේ ඉකුත් වසරේ ඔක්තෝබර් මාසයේදීය. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928. පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. සියක් නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ ඉදිකිරීම අවසන් කළ ව්‍යාපෘති දෙකක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනතා අයිතියට පත් කරේ. ඒදී මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණ සැදැහැවතුන්ට පොදු පහසුකම් මධ්‍යස්ථානයක් මෙන්ම නාගරික රථගාලක් විවෘත කිරීමට නියමිතයි. රටේ සම්පත් භාවිත කොට ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති කඩනමින් සංවර්ධනය කෙරේ. උපමාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘති යටතේ මේ කටයුතු සිදු කරන අතර ලෝක බැංකුව සහ රජයේ ප්‍රතිපාදන මත අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කෙරේ. මේදී ප්‍රථමයෙන් සංවර්ධනය කිරීමට මහනුවර ගාල්ල සහ යාපනයේ තෝරාගෙන තිබේ. ඉන් මහනුවර නගර සංවර්ධනය අංශ 4කින් යුක්තව සිදුවේ. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. ඔබේ වත්තේ පොල් ගසට පොහොරයදීමෙන් තෙතමනේ සංරක්ෂණයෙන් ජල සම්පාදනයෙන් සෑම වල්ලකින්ම පොල් ගෙඩියක් වැඩි කරගන්න. අමතර ආදායමක් ලබා ගන්න. තාක්ෂණික සහාය සඳහා අමතන්න 1928. පොල් ගෙඩියක් වැඩි කරගන්න. ආදායම සරු කරගන්න. මේ ඔක්කොම පොල් අකුරෙන් ලියා ගන්න. පොල් පර්යේෂණ ආයතනයේ පණිවිඩයක්. ක්‍රීඩා පුවත්. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ජෛව බුබුලක ආධාරයෙන් හෙට සිට පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි. මෙම තරගාවලි සඳහා නවක ක්‍රීඩකයින් කීප දෙනෙකු එක් කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනට 18 දෙනෙකුන් යුත් සංචිතයක් නම් කර ඇති අතර යෝගතා පරීක්ෂණයේ වාර්තා අනුව ඒ ක්‍රීඩකයන් අනුමත කෙරේ. දේශීය තරගවලදී දස්කම් දැක්වූ ජනිත් ලියනගේ නුවන් තුෂාර, කමිල් තුෂාර සහ කමිල් මිෂාර සහ කල්න පෙරේරා මේ සංචිතය ඇතුළත් ඇතැයි වාර්තා වේ. කණ්ඩායමේ කඩළු රකින්න ලෙස ක්‍රියා කළ විනෝද් භානුක තුවාල ලබා සිටින බැවින් කඩළු රකින්නකු මෙන්ම ආරම්භක පිතිකරුවක වන කමිල් මිෂාර කෙරෙහි වැඩි අවධානයක් යොමු වනු ඇත. දඟපන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ කෙරෙහිද අවධානය යොමුව තිබේ. අශින් බණ්ඩාර හටද අවස්ථාවක් ලැබෙනු ඇත. කොවිඩ් ආසාදනය වී සිටින නායක දසුන් ශානකද සංචිතයට නම් කර තිබේ. මේ අතර සංචාර සඳහා එක්වන සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමද නම් කෙරුණේ. ඒ නායකයා වන්නේ ක්‍රේග් අර්වින්ය. සිම්බාබ්වේ කණ්ඩායම අද ශ්‍රී ලංකාව බලා පිටත් වීමට නියමිතයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ඉන්නේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. කොළඹ කොටස් හුමාරේ ලැස්තිගත ඇක්ස්ටර් PLC සමාගමේ සාමාන්‍ය ඡන්දීමේ කොටස් ප්‍රතිශතයෙන් 76කට වැඩි ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට අයිකනික් ට්‍රස්ට් LOLC හෝල්ඩින්ග් සහ බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් සමාගම සූදානම්ව සිටී. ඒ සඳහා අදාළ සමාගම්වල ලිපියක් කොටස් හුමාරු වෙත ලබා දී ඇත. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ NSB සල්ලි එහෙන් තෑගි මෙහෙන් ස්වර්ණ ජයන්ති වාසනා ජයග්‍රාහකයා ඔබද. NSB ස්වර්ණ ජයන්තිය වෙනුවෙන් සුපිරි ජයග්‍රාහකයාට රන් පවුන් 50ක්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට ස්කූටර්, දෙවැනි ජයග්‍රාහකින් 10 දෙනාට iPhone, සිව්වැනි ජයග්‍රාහකින් 29 දෙනාට මවුන්ටන් බයික්. 2021 ඔක්තෝබර් 1 වෙනිදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා NSB U Trust තරහ අවමේ වරකට ඇමරිකානු ඩොලර් 100ක් හෝ ඊට සමාන ඕනෑම විදේශ මුදල් 3 වතාවක් එවන්න. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. නව බෝට්ටු නිෂ්පාදනාගාරයක් හා පුහුණු මධ්‍යස්ථානයක් යාපනයේ විවෘත කෙරේ. ඒ විදේශීය හාමරට පෞද්ගලිකාංශයේ ආයෝජනයකි. එමගින් තරුණ තරුණයන් රැසකට රැකියා අවස්ථා උදාවීම මගින් ප්‍රදේශීය ජනතාවට හොඳ ආර්ථිකයක් ගොඩනගා ගැනීමට අවස්ථාව උදා වෙනු ඇත. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහන්න අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. උතුරු මැද නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගම පළාතෙත් කළුතර ගාල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. මීළඟට දවසේ සටහන. උපාධිධාරීන් 50,000කට එකවර රාජ්‍ය සේවී ස්ථිරපත්වීම් ලබා දීම වර්තමාන රජය විසින් මෙවන් වකවානුවක් තුළ සිදු කරන ලද සුවිශේෂී කර්තව්‍යයකි. එපමණක් නොව අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් නොමැති තරුණ තරුණියන්ට මේ දිනවලදී රාජ්‍ය සේවයේ රැකියා ලබා දෙමින් සිටී. මේ උපාධිධාරීන් සහ සෙසු ලක්ෂයක පිරිසට කොවිඩ් වසංගත තත්ත්වය නිසා ස්ථීර ආයතනයකට පත් කරන තෙක් වසරක පමණ කාලයක් වැටුප් ගෙවීම සිදුවිය. රජය එසේ වැටුප් ගෙවනු ලැබුවේ දහසක් ආර්ථික ගැටලු මධ්‍යයේය. වර්තමාන රජයේ ප්‍රධාන අරමුණක් වෙන්නේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ සමත් වැඩි පිරිසක් විශ්වවිද්‍යාලවලට තෝරා ගැනීම සහ උපාධිධාරීන් උපාධිය ලබා ගැනීමෙන් පසු ඔවුන්ගේ කාලය අපතේ නොයවා කඩිනමින් රැකියා අවස්ථා ලබා දීමයි. මෙම උපාධිධාරී පත්වීම් ලද පිරිස වයස අවුරුදු 65 දක්වා සේවා කාලයට හිමිකම් ලබති. ඊට අමතරව රුපියල් 5,000ක දීමනාවටද හිමිකම් ලබති. දැනට සේවයේදී සිටින රාජ්‍ය සේවකයන්ගේ සේවා කාලය අවුරුදු 65 දක්වා ඉහළ දැමීමත් රුපියල් 5,000ක දීමනාව ලබා දීම සහ තරුණ පිරිසට ප්‍රමාදයකින් තොරව රැකියා ලබා දීමත් රටේ අද පවතින තත්ත්වය මත පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. එහෙත් රජයේ මෙම අභියෝගයේ ජයගෙන ඇත. විවිධ පුද්ගලයන් කණ්ඩායම් ඉහත දීමනාව විවේචනයට ලක් කරති. එහෙත් රටකට බලපාන ප්‍රධානම ප්‍රශ්නය වූ රැකියා ප්‍රශ්නයට ස්ථීර විසඳුමක් ලබා දීමට හැකිවීම රජයක් රටේ ජනතාවත් ලද ජයග්‍රහණයකි. වර්තමාන රජය ඒ අභියෝගයේ ජයගෙන ඇත.
කිසිම රජයකට එකවර 1,50,000කට රැකියා ලබාදීමට හැකි වූයේ නැත. මේ රජයේ මෙම රැකියා ලබාදීමේ ක්‍රියාන්විතය මෙතැනින් අවසන් නොවේ. මෙරට සමස්ත තරුණ ප්‍රජාවේම ගැටලු විසඳා ඔවුන්ට සෞභාග්‍යමත් අනාගතයක් හිමිකරදීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ජයග්‍රාහී ගමන් මගේ ප්‍රධානම ඉලක්කය වෙයි. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. චීන විදේශ ඇමති අද දිවෙන්ට. ඉදිරි වසර 3 තුළ ජනතා පොරොන්දු ඉටු කිරීමට ජනපති සූදානම්. දකුණු කොරියානු ව්‍යවසායකයන් වෙනුවෙන් මෙරට විශේෂ ආයෝජන කලාපයක්. ඉකුත් වසරේ සංචරණ සීමා පනවා තිබීදීත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 49,000කට වැඩි ආදායමක්. සියක් නගර සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම අවසන් කළ ව්‍යාපෘති දෙකක් අද ජනතා අයිතියට. ගෑස් අනතුරු වලට ලක් වූවන්ට වන්දි. රජයේ සේවකයන්ට පමණක් නොව ගමේ සාමාන්‍ය ජනතාවටද මුදල් ඇමතිගේ සහන පැකේජයෙන් ප්‍රතිලාභ. සිනමාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් නොමිලේ චිත්‍රපට පෙළක් තරංගනී ශාලාවේදී. ඉන්දු චීන ආරක්ෂක ප්‍රධානීන් 14 වෙනි වතාවටත් හමු වීමේ සූදානමක්. සිම්බාබ්වේ සමග එක්දින තරගාවලියේදී නවකින් කීප දෙනෙකුට අවස්ථාව. සිම්බාබ්වේ පිළ අද රාත්‍රියේ දිවෙන්ට. උදෑසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි.